පරක්ෂණ ක්‍රම සහ තාක්ෂණය පාවිච්චි කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කමක් තිබෙනවා. උෂ්ණත්ව පාලනය කියන්නේ ආහාර පරිරක්ෂණය සඳහා තියෙන තාමත් හොඳ ක්‍රමවේදයක්. බොහෝ බැක්ටීරියා දිලීර යීස්ට් වල වර්ධනය සඳහා සෙල්සියස් 16ත් 38ත් අතර උෂ්ණත්ව පරාස යෝග්‍ය වෙනවා. ශුද්ධ ජීවීන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය වන මේ උෂ්ණත්ව පරාසය ලබා නොදීම වගින් ශුද්ධ ජීවී වර්ධනය සහ ක්‍රියාකාරීත්වය පාලනය කරලා ආහාර පරිරක්ෂණය කරන්න අපට හැකියාවක් ලැබෙනවා. මේ සඳහා වැඩි උෂ්ණත්ව භාවිතා කරන්නත් පුළුවන් අඩු උෂ්ණත්ව භාවිතා කරන්නත් පුළුවන්. වැඩි උෂ්ණත්ව භාවිතයේදී විශේෂයෙන්ම මේ ශුද්ධ ජීවීන්ට හිතකර උෂ්ණත්ව පරාසයකට වඩා වැඩි උෂ්ණත්වයකට ආහාර කල් තබා ගන්නවා. ශුද්ධ ජීවීන්ට හොඳ උෂ්ණත්ව පරාසයක් තියෙනවා ඊට වඩා වැඩින් ආහාර රත් කරනවා. මෙතනදී ප්‍රධාන ක්‍රම දෙකක් පිළිබඳව අපි කතා කර යුතු වැඩි උෂ්ණත්ව පාවිච්චි දෙකක් තමයි ජීවාණු හරණ ක්‍රියාදාමය. අපි දන්නවා අපි පස් ජීවාණු හරණය කිරීම ගැන කතා කරලා තිබෙනවා. සර්ෆේස් ස්ටර්ලයිසේෂන් කියන්නේ මතුපිට ජීවාණු හරණය ගැන කතා කරලා තිනවා. උඩ මතකද අපි මේ පටගරොපණය පිළිබඳව කතා කරනකොට කතා කරලා තිබෙනවා. ඊළඟට කොරෝනා නිසා අපි මේ දවස්වල කතා කරන ඔය සැනිටයිසර් කියන්නේ එක්තරා විදිහක මේ විදිහේ ජීවාණු හරණ ක්‍රමවේදයක්. දැන් ජීවාණු හරණයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ ආහාර නරක වීමට හේතු වෙන හැම ශුද්ධ ජීවියෙක් සහ බීජාණුවක් විනාශ වෙනවා. සියලුම ශුද්ධ ජීවීන් විතරක් නෙමෙයි එයාගේ බීජාණු පවා විනාශ කරලා දාන එකක් මෙතෙන්දි කරන්නේ. මෙතෙන්දී ආහාරයේ පිරිසුදු බෝතල් වල අසුරලා මුද්‍රා තබලා ඊට පස්සේ ඒ කියන්නේ සීල් තියලා සෙල්සියස් අංශක 120 උෂ්ණත්වයේ වර්ග සෙන්ටිමීටර යට 6.5ක් එහෙම නැත්නම් 6.8ක මේ වගේ වර්ග සෙන්ටිමීටර 6.5ට මේ 6.8 කිලෝග්‍රෑම් පීඩනය කරතේ විනාඩි 15ක් රත් කර ගන්නවා. මෙතනදී ජීවාණු හරණය කරන ආහාරයේ අඩංගු ජලය ඉවත් වෙන්නේ නැහැ. නමුත් ආහාරයෙන් සෙලම ශුද්ධ ජීවීන් එතරම් අවසන් ගමන් යනවා. ජීවාණු හරණය කරපු ආහාර ජීවාණු හරණයට පාවිච්චි කරාට පස්සේ ශුද්ධ ජීවීන් ඇතුළු වීම වළක්වන්න සඳහා භාජනවල අසුරලා මුද්‍රාතවල සීල් කිරීම කරන්න ඕනේ. මේ වෙලාවත් වායුව ඇතුළු වුණොත් වායුත් එක්ක ශුද්ධ ජීවීන් ඇතුළේලා ආහාර විනාශ වෙනවා. ජීවාණු හරණය කරපු ආහාර ජීවාණු හරණයට පාවිච්චි කළ විගසම ශුද්ධ ජීවීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා භාජනවල අසුරලා මුද්‍රාත වන්න ඕනේ. මේ නිසා ජීවාණු හරිත ආහාරයක් සංවෘතව ඒ කියන්නේ වහලා සාමාන්‍ය පරිසර තත්ත්වයටදී මාස 12ක් වුණත් තියාගන්න පුළුවන් අරක් නෙවෙයි ජීවාණු හරණය කළා. ජීවාණු හරණයේදී ආහාර 100ට සෙල්සියස් 100ට වඩා වැඩි උෂ්ණත්වයකට භාජනය වෙන නිසා ඒකේ තියෙන තාපස්ථායි විටමින වගේ පෝෂක විනාශ වෙනවා රසය වෙනස් වෙනවා. රසය වෙනස් වෙන්නේ අර ඔබ දන්නවා සීනි කැරමලීකරණය වෙනවනේ වැඩි උෂ්ණත්වයේදී. ඒ නිසා කැරමල් වෙච්ච සීනි රසයක් භුක්ති විඳින්න වෙනවා. ජීවාණු හරණය කරාට පස්සේ ආම්ලිකතාව අඩු ආහාර වැඩි උෂ්ණත්වයකටත් ආම්ලිකතාව වැඩි ආහාර අඩු උෂ්ණත්වයකටත් රත් කිරීමක් තමයි ජීවාණු හරණයේදී ඇත්තටම කරන්නේ. ඒකට හේතුව තමයි ආම්ලිකතාව වැඩි තත්ත්වයකදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩුයි. ආම්ලික පර දැන් අපි ලුණු දෙහි දාන්නේ නිසානේ. ආම්ලිකතාව අඩුයි. වැඩි. ඒ නිසා අශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩුයි. මේ ක්‍රමයේ මගින් ආහාර කාතබා ගන්න පුළුවන්. මේ කල්කිරි වගේ දේවල් දැන් කිරි කල්කිරි බවට පත් කරලා ජීවන හර තත්ත්වයට තියාගන්න පුළුවන්. මතර ප්‍රෝටීන හානි වීමක් සිදු වෙනවා. ඒ නිසා පෝෂණ ගුණයේ හානි වීමක් සිදු වෙන්න පුළුවන්. විටමින් අප්‍රමාණ වීමක් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඊළඟට මේ පැස්චරීකරණය ගැන අපි කතා කරන්නේ මේ ජීවාණු හරණය කිරීම නෙවෙයි අතට පැස්චරීකරණය කියන කාරණේ තමයි මාතෘකාව ඉදිරියෙන් උනේ. මේ ක්‍රමයේ පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට උෂ්ණත්වය සෙල්සියස් 100ට වඩා අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ආහාරයක තියෙන ස්වභාවික තත්ත්වය ගොඩාක් දුරට වෙනස් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී ජීවාණු හරණයේදී වගේ නෙමෙයි ආහාරයෙන් හැම ශුද්ධ ජීවියෙක් සහ බීජාණුත් විනාශ වෙන්නේ නැහැ. දැන් අතරේ දෙන ශුද්ධ ජීවීන් පවනගෙන ඒගොල්ලන්ගේ බීජාණු පවා විනාශ වෙලා යනවා. පැස්චරීකරණයේදී මූලික අරමුණ වෙන්නේ ආහාර නරක වෙන්න හේතු වෙන ශුද්ධ ජීවී ගහණය අඩු කිරීම. පැස්චරීකරණය කරපු නිෂ්පාදන වල අනිවාර්යයෙන්ම ශීතකරණවල ඒ කියන්නේ සෙල්සියස් 10ට අඩු තත්ත්වවල ගබඩා කරලා තියන්න ඕනේ. වගේ කල් තබා ගන්න පුළුවන් කාලය සීමා සහිතයි. ගොඩක් වෙලාවට කිරි එකම පළතුරුෂ වගේ ආහාර ද්‍රව්‍ය පැස්චරීකරණය කිරීමට පාවිච්චි කරනවා. පැස්චරීකරණය මෙන්න මේ කියන ක්‍රම තුනට කරන්න පුළුවන්. වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය, අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය සහ උපරිතාප ක්‍රමය කියන විදිහට.
වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය කියන්නේ high temperature short time HTST ක්‍රමයේදී මෙතෙන්දී දියරමය ආහාර වර්ග සෙල්සියස් 71.7ක උෂ්ණත්වයක තත්පර 15ක් තාම සුළු වෙලාවක් තියෙන සෙල්සියස් 71.7ක උෂ්ණත්වයක ඊට පස්සේ සෙල්සියස් 10ක උෂ්ණත්වය දක්වා මොනින්ම සිසිල් කරලා ශීතකරණ තුල ගබඩා කරනවා සාමාන්‍යයෙන් ආහාර කර්මාන්තයේදී මේ ක්‍රමය පාවිච්චි කරනවා ලැබෙන නිෂ්පාදන වල ගුණාත්මක වැඩි තාම කෙටි කාලයක් තමයි තිබන්නේ ඒ නිසා සෑහෙන කෙටි කාලයක් තියෙන නිසා සෑහෙන අඩුවෙන් තමයි පෝෂක අයින් වෙන්නේ මේ ක්‍රමයට පැස්චරීකරණය කිරීමෙන් ශුද්ධ ජීවීන් සංඛ්‍යාව මුලින් සිට ප්‍රමාණය වගේ 0.0.0.0.01 ගුණයකින් අඩු කර ගන්න පුළුවන් ඊළඟට LT ක්‍රමයේවත් low temperature long time ක්‍රමයේදී මේ ක්‍රමයේදී සෙල්සියස් අංශක 62.8ක උෂ්ණත්වයකට පැය භාගයක් තියන්න වෙනවා. ඊට ආයි 10 දක්වා සිසිල් කරලා ගබඩා කරනවා. මේ ක්‍රම දෙකේදීම ඇත්තටම පැස්චරීකරණය කරන මුළු කාලය තුළම මේ අදාළ උෂ්ණත්වයේම ආහාර තියන්නට ඕනේ. ක්‍රියාවලිය අතරමැද උෂ්ණත්වය අඩු වෙන්න හොඳ නැහැ. ඒකාකාරී විදිහට 62 නම් 62.8ම වෙන්නට ඕනේ. 71.4 නම් 71.7ම වෙන්නට ඕනේ. මේ විදිහට ආහාරයේ සෑම කුඩාංශයක් කරා මේ උෂ්ණත්වය ලබා දෙන්න ඕනේ. එතනදී පැස්චරීකරණයේදී රෝගකාරක ශුද්ධ ජීවීන් ගණනාවක්ම තම අවසන් ගමන් යනවා. උදාහරණයක් විදිහට මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් ඒ කියන්නේ ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව ඒකද වෙන කොසෙල්ලා බර්නෙට්ටි එකම සල්මොනෙල්ලා වගේ මේ කොක්සියල්ලා බර්නෙට්ටා ඇතරම සල්මොනෙල්ලා වගේ ඒවා විනාශ වෙනවා. පැස්චරීකරණය කරන ආහාරයක් සාමාන්‍ය පරිසරයේ තිබුණා නරක වෙනවා. ඒස ඒකත් සතියක් මාසයක් සතියක් දවස් 10ක් විතර ශීතකරණය තියන්න පුළුවන්. ඊළඟ ක්‍රමවේදී උපරිතාප ක්‍රමවේදී අල්ට්‍රා හයි ටෙම්පරේචර් ඒවත් UHT ක්‍රමවේදී මෙතනදී ආහාරයේ සෙල්සියස් අංශක 140 ඉඳලා 150ක අතර උෂ්ණත්වයක තප්පර කිහිපයක් ගබඩා කරලා තියන්න පුළුවන්. තබන්නට ඕනේ අධික උෂ්ණත්වයට ගොඩාක් වෙලාවක් ආහාර නිරාවරණය වුණ නිසා ඇතිවන හානි මේ මගින් වැළකීලා යනවා. මේ ක්‍රමයේ මගින් බොහෝ වෙලාවට ආහාර සෑහෙන කාලයක් ආහාරය සුරක්ෂිතව තියාගන්න පුළුවන්. වෙළඳ පොලේ ද්‍රව කිරිපෙට්ටි විදිහට දක්න ලැබෙන්නේ මේ විදිහට උපරිතාප ක්‍රමෙන් කරපු කිරි වර්ග විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සුබ්‍රීකරණය හෙවත් බ්ලාන්ච්කරණය. සුබ්‍රීකරණය හෙවත් බ්ලාන්ච්කරණය කියන කාරණේ ගැන අපි කතා කරන්නේ. මේ ක්‍රියාවලිය ගොඩක් වෙලාවට එළවලු පළතුරු වියලීම, ටින් කිරීම, අධිශීත කිරීම කියන පරිරක්ෂණ ක්‍රමවලදී පූර්ව ප්‍රතිකාරකයක් විදිහට පාවිච්චි කරනවා. බ්ලාන්ච්කරණය සිදු කරන ආකාර තුනක් තිබෙනවා. එකක් තමයි උණු ජලය වගින් බ්ලාන්ච් කරන්නේ hot water blanching අනික steam blanching අනික මයික්‍රෝවේව් යොදනක ආධාරයෙන් කරන එක. උණු ජලය වගින් බ්ලාන්ච් කරන්නේදී ආහාරය සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයක නටන උෂ්ණත්වයේ තියෙන ජලය මිනිත්තු කිහිපයක් ගිල්ලලා තියෙනවා. මෙතනදී ආහාරයේ ජලයේ තිබිය යුතු කාල සීමාව පරීක්ෂණාත්මකව තීරණය කරනවා. එහි තියෙන එන්සයිම් අක්‍රිය වනතුරු උණු ජලයේ ගිල්වා තියන්න ඕනේ. ඒ දෝරු වේ ප්‍රතික්‍රියාවක් හොයාගන්න. ඊළඟට වාෂ්ප මගින් බ්ලාන්ච් කරන කියන එක එතනදි වෙන්නේ ඇත්තටම ආහාරය හුමාලයට විනාඩියක් පමණ නිරාවරණය කරනවා. ඔබ දන්න ස්ටීම් එක තියෙන අපි දුම්ගල්ලන ඒ හුමාලයට විනාඩියක් පමණ නිරාවරණය කරනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි මයික්‍රෝවේව් උදුනක ආහාරය විනාඩි 3ක් විනාඩියක් විතර තියනවා. තාම කෙටි වෙලාවක් තියන්නේ. ඇයි බ්ලාන්ච් කරන්නේ? ආහාර ද්‍රව්‍ය වල තියෙන එන්සයිම් වර්ග අක්‍රිය කරන්න. මේ එන්සයිම් අක්‍රිය වෙන්න නිසා පටකවල සිදුවන පරිවෘත්ති ක්‍රියාවලිත් අක්‍රිය වෙනවා. එතකොට කාලයක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ආහාරයේ ඇතුළේ එන්සයිම් ක්‍රියා නිසා ආහාර ජීර්ණ වීම වළකිනවා. මේ නරක වීම වළකිනවා. ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය පුළුවන් තරම් දුරට පාලනය කරන්න ඕනේ. මෙතනදී පුෂ්ඨයේ මතුපිට තියෙන ශුද්ධ ජීවීන් ගොඩාක් දුරට විනාශ වීමක් සිදු වෙන ආහාරය. අනෙක් අතට ස්වභාවිකවම ආහාරවල තියෙන අහිතකර රසට සහ සුවඳට හේතු වන රසායනික සංයෝග මෙතනදී ඉවත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පටක තුල තියෙන වායුන් ඉවත් වෙන නිසා ආහාරවල පරිමාව අඩු වෙලා ආහාර ටින් කරනකොට වැඩි ආහාර ප්‍රමාණයක් ටින් එකද ආහාරයේ සයිස් එක අඩු වෙනවා. එතකොට වැඩි ආහාර ප්‍රමාණයක් ටින් කරන්න පුළුවන්. මේකේ අවාසිත් තිබෙනවා. දැන් ආහාරය බ්ලාන්ච් කරන කියන කාරණය ගැන අපි කතා කරන්නේ. ආහාරයේ තියෙන ජල ද්‍රාව්‍යමය සංඝටක වතුර දිවලා අයින් වීමක් සිදු වෙනවා. උණු ජල ප්‍රතිකාරයක් තමයි මේ කරන්නේ. ඒකම පෝෂක කොටස් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්. ආහාරයක තියෙන විශේෂිත ගුණාංග ඒ කියන්නේ ආහාරයේ රසය සුවඳ වගේ දේවල් යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ කියන අවාස ගොඩක් වෙලාවට වාෂ්ප මගින් සහ මයික්‍රෝවේව් මුදුන් මගින් බ්ලාන්ච් කරන කිරීමෙන් වළක්ව ගන්නත් අපිට හැකියාව තියෙනවා. එළවලු බ්ලාන්ච් කරන්නේදී හරිත වර්ණය ඒ කියන්නේ අර එළවලු වලට තියෙන කොළ පාට නැති වෙන එක ගැටලුවක්. මොකද වෙළඳ පොළට ගියාට පස්සේ මිනිස්සු ඉල්ලන්නේ කොළ පාට එළවලු. හරිතප්‍රද අණුවක් සැලකුවට පස්සේ එහි මැග්නීසියම් හිසක් සහ
ෆයිටේට් වල්ගයකින් හැදුණු ව්‍යුහයක් තමයි හරිතපද අණුවේ තියෙන මැග්නීසියම් වලින් හැදුණු හිසක් සහ ෆයිටේට් වලින් හැදුණු වල්ගයක්. ඔබට මතකද අපි අර පොස්ෆොලිපිඩ ජීස්තර ගැන ජීවිතයවදී කතා කරලා තිබුණා මේ සෛල ප්ලාස්ම පටලේ නේ ඒ වගේ එකක් මේකේ මැග්නීසියම් හිසක් සහ ෆයිටේට් වර්ගයකින් හැදුණු ව්‍යුහයක්. උෂ්ණත්වය වැඩි කිරීමෙන් මේ මැග්නීසියම් හිස වෙන් කරන්න පුළුවන්. එතකොට අර අනෙක් කොටස ෆයිටික් අම්ලය බවට පත් වෙලා ආම්ලික තත්ත්වයක් ඇති වෙනවා. එන්න එතනදී තමයි අර කියන හරිතක්ෂය කියන ස්වභාවය ඇති වෙන්නේ. මේක නිසා බ්ලාන්ච් කරන්නේදී ආම්ලිකතාවය ඉවත් කරලා හරිතක්ෂය සිදුවීම වැළැක්වීම සඳහා ආප්ප සෝඩා එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් ස්වල්පයක් බ්ලාන්ච් කරනකොට පාවිච්චි කරන උණු ජල බඳුනට අර උණු වතුර ටිකට එකතු කරනවා සෝඩියම් බයිකාබනේට් ටිකක්. එහෙම නැත්නම් ආප්ප සෝඩා ටිකක්. එතකොට අර වැඩේ නතර වෙලා යනවා. ඊළඟට ටින්ඩරීකරණය ගැනත් අපි කතා කරන්න ඕනේ. මෙතනදී සිද්ධ වෙන්නේ උෂ්ණත්වයේ කඩින් කැඩ සැපීම. ඒ කියන්නේ ආහාරය වැඩි උෂ්ණත්වයකට භාජනය කරලා ආයසිස කරනවා. ආයෙක වැඩි උෂ්ණත්වයකට භාජනය කරනවා. ආයසිස කරනවා. ආයෙ වැඩි උෂ්ණත්වයකට පාවිච්චි කරනවා. ආයසිස කරනවා. මේ විදිහට කඩින් කඩ උෂ්ණත්වයට ආහාර භාජනය වීම නිසා බීජාණුත් විනාශ වෙලා ශුද්ධ ජීවිනුත් පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒ ආහාර පරීක්ෂණයක් එතන සිද්ධ වෙනවා. ඊළඟට අඩු උෂ්ණත්වයේ යෙදවීම ගැන කතා කරන්නට උනේ දෙවෙනි ක්‍රමවේදය. දැන් උෂ්ණත්වය වැඩි කිරීම ගැන අපි කතා කරා. ඊළඟට අඩු උෂ්ණත්වය අඩු කිරීම ගැන. ආහාරික උෂ්ණත්වය අඩු කිරීමෙන් හරි ගබඩා කරන පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීම මගින් හරි ශුද්ධජීවි වර්ධන වේගය සහ ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු වුණාම ශුද්ධජීවි වර්ධන වේගය අඩු වෙනවා. ඒ වගේම ශුද්ධ ජීවීන්ට ක්‍රියාත්මක වෙන්නට යෝග්‍ය ජල ප්‍රමාණයත් මෙතෙන්දී අඩු වෙලා යනවා. ශීත කිරීම මගින් එන්සයිම් ක්‍රියාවල වේගය අඩු වෙනවා. මේක නිසා ආහාර නරක වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්සයිම් ක්‍රියාව අඩු වෙනවා උෂ්ණත්වය අඩු කරනකොට. එතකොට අඩු උෂ්ණත්වය යොදාගෙන ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කිරීම හරහා අපිට ආහාර ආකාර තුනකට මේ රැක බලා ගන්න ආහාර සංරක්ෂණය කර ගන්න පුළුවන්. පළවෙනි එක ෆ්‍රීස් කරනවා. එහෙම නැත්නම් ශීත කරනවා. ආහාර ශීත ඍතුවේදී සෙල්සියස් 10ට වඩා අඩු උෂ්ණත්වයකට තියලා ගබඩා කරලා ආහාර පරීක්ෂණය කරන්න පුළුවන්. ශීතනය මගින් එළවලු පළතුරු දවස් කිහිපයක් නරක නොවි කාල තබා ගන්න පුළුවන්. පළතුරු අනවශ්‍ය ලෙස ඉදී යමත් මේ වගේ වළක්ව ගන්න පුළුවන්. මෙහිදී අර ශුද්ධ ජීවී ක්‍රියා සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ නැහැ. එන්සයිම් ක්‍රියාව වීමත් සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. මේ උෂ්ණත්ව පරාසය කියන්නේ මේ ශීත කරනකොට මේ උෂ්ණත්ව පරාසය ඇතුළේ ශුද්ධ ජීවීන් සෙමින් වැඩෙනවා. ඒ නිසා ආහාර නරක වෙනවා. නමුත් සෙමින්. නමුත් කෙටි කාලින ආහාර පරීක්ෂණයේදී ගෙවල් ආශ්‍රිතවද මේක මේ පාවිච්චි කරනවා. යෝගට්, චීස්, කිරි ආශ්‍රිත විවිධ නිෂ්පාදන, බිත්තර, එළවලු, පළතුරු, බීම් වර්ග මේ වගේ දේවල් අපේ තියෙන ෆ්‍රීසර් එක ඇතුළේ නැත්නම් ශීතකරණය ඇතුළේ දාන්න පුළුවන්. නමුත් මෙතනදි අර එන්සයිමීය ක්‍රියා ආදී සුද්ධ ජීවී ක්‍රියාත් සිද්ධ වෙනවා නතර වෙන්නේ නැහැ. නමුත් අඩු වෙනවා අඩු උෂ්ණත්වය නිසා. මොකද සෙල්සියස් 10 විතර ප්‍රමාණයක් මෙතනදී අපි අතරම පාවිච්චි කිරීම කරනු ලබන්නේ. සෙල්සියස් අංශක ඇත්තම අපි කතා කරත් 10ට වඩා අඩු උෂ්ණත්වවල තමයි මේක වඩා වෙන්නේ. ශීත කිරීමේ වාසිත වෙනවා. විශේෂයෙන්ම පෝෂණ ගුණය දවස් කිහිපයකට නොවෙනස්ව තියාගන්න පුළුවන්. පෙනුම සුවඳ හැඩය රසය වගේ දේවල් යම් කාලයක් නොවෙනස්ව තියාගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේකේ අවාසිය තමයි දීර්ඝ කාලයක් ගබඩා කරලා තියාගන්න බෑ. ආහාර කුඩ කාලයක් ගබඩා කරලා තියාගන්න බෑ. කෙටි කාලන ක්‍රමවේදයක් විතර හොඳයි. ශුද්ධ ජීවීන් ටික ටික වැඩෙන නිසා ආහාර නරක වෙන්න ඉඩ කඩ තිබෙනවා. ඒකට විකල්පයක් විදිහට අධිශීත ක්‍රමවේදයට අපිට යොමු වෙන්න වෙනවා. ඩීප් ෆ්‍රීසිං කියලා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. කිසියම් ආහාරයක් මිදෙන උෂ්ණත්වයට ඒ කියන්නේ ආහාරයක් මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකට පත් කිරීම මගින් ආහාර කාල තබා ගැනීම තමයි අධිශීත ක්‍රමය. සෙල්සියස් ඍණ 15 දක්වා අඩු කරනවා. වඩාත් සුදු උෂ්ණත්වය තමයි සෙල්සියස් ඍණ 18. හිතන්න ජලය මිදෙන්නේ සෙල්සියස් 4දී. ඒකට ඊටත් වඩා අඩු තාම ප්‍රබල විදිහට ජලය මිදෙන උෂ්ණත්වය බවට මේක පත් කරනවා. මෙතෙන්දී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නතර වෙලා යනවා. ඒ නිසා අපිට දීර්ඝ කාලයක් ආහාර ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේකේ වාසි රසයි දීර්ඝ කාලයක් ආහාර ගබඩා කරලා තියාගන්න පුළුවන් එකත් වාසියක්. ඒකම ආහාරයේ පෝෂක ගුණය ගොඩක් වෙලාවට ආරක්ෂා වෙනවා. ප්‍රවාහනය කරන්න ලේසි ඩීප් ෆ්‍රීසර් එක දාලා ඊළඟට අලුත් ආහාර වර්ග හදන්න පුළුවන්. අයිස්ක්‍රීම් වගේ දේවල් හදන්න පුළුවන් කමක් තිබෙනවා. වයනේ වගේ ගුණාංග සෝයා අයිස්ක්‍රීම් වගේ ගත්තොත් හරි ඒවා ටක් ගාලා මිදෙනවනේ. මේ මිදිය වෙනවනේ. ඒකේ වයනේ ඒ පෙනුම වගේ දේවල් ඒ විදිහටම තියාගන්න පුළුවන්. මේකේ අවාසි ටිකක් තිබුණා. ඔබ දන්නවා තා අධික රස්නයට රත් කරත් තාමත් පහළ උෂ්ණත්වය විදිහට ශීත කරත් මේ ආහාරවල තියෙන ප්‍රෝටීන් වල ගුණ හානි වෙනවා. විටමින් වර්ග හානි වෙනවා. සෛල විනාශ වෙනවා. සමහර ලාවට ආහාරවල
මේ අර දුඹුරු පාට පුල්ලි වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. මේවට කරන්ට් එක යනවා. ඒ නිසා ලොකු මුදලක් වැය වෙනවා. ඔය කළා ශුද්ධ ජීවීන් සම්පූර්ණ විනාශ වෙන්නේ නැහැ. බහුතර විනාශ වෙන බව සබයවක්. විජලනය වෙන නිසා අර ආහාරයෙන් තියෙන ජලය අයින් වෙන නිසා බර අඩු වෙනවා. එක්කම වර්ණය වෙනස් වෙනවා. මස් එහෙම දුඹුරු පාට හැරෙනවා. ජල ධාරිතාව ගොඩාක් අඩුයි. ඒකම ආහාරවල දැඩි බවක් ඇති වෙනවා. ඒ නිසා ඊළඟ ක්‍රමයකට යන්න වෙනවා. ඒ තමයි ෆ්‍රීස් ඩ්‍රයිින් හෙවත් ලියෝ ෆිලිසේෂන් කියලා මේකට කියන්නේ. ලියෝ ෆිලිසේෂන් මේක තමයි අලුත්ම ක්‍රමය. ශීත වියලීමේදී විජලන ක්‍රියාවක් සිද්ධ වෙනවා. ආහාරයෙන් ජලය අයිත් වෙනවා. මේකදී ආහාරයට පළමුව අධිශීතනයට කරලා හරිද? ක්ෂණිකව හේතු ජලය යාන්ත්‍රිකව ඌර්ධෝපාදනය කරලා වාෂ්ප කරලා ඔබ දන්නවා වායු ඌර්ධෝපාදනය කරලා ඝන අවස්ථාවේදී වායු අවස්ථාවට පත් කරනවා. ඉතින් ශීත වීලීමේදී විජලන ක්‍රියාවක් සිදු වෙනවා. මෙතෙන්දී ආහාරය මුලින්ම අධිශීතනයට භාජනය කරලා ක්ෂණිකව ඒක දෙන ජලය යාන්ත්‍රිකව ඌර්ධෝපාදනය කරනවා. වතුර සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඒ වතුර අයින් කිරීමෙන් එතන සිද්ධ වෙන්නේ. ඒකට ඝන අවස්ථාවේදී වායු අවස්ථාවට පත් කිරීමක් සිදු වෙනවා. මේකේ වාසිය තමයි ආහාර ප්‍රවාහණයට උත්සව විදිහට සකස් කරන්න පුළුවන්. ඒ වගේම ආහාරයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ශීත වීලීමේ අවාසිය තමයි මේකට යන වියදම. මේක සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. ඊළඟට අපි ට්‍රැඩිෂනල් ක්‍රමයක් විදිහට පාවිච්චි කරන ක්‍රමයක් තමයි විජලනය කියලා කියන්නේ. විජලනය කියන්නේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කරලා ආහාරයේ තියෙන නිදහස් ජල ඉවත් කරලා ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ආම කිරීම. විජලනය කියන්නේ උෂ්ණත්වය හරි ආර්ද්‍රතාවය හරි හෝ දෙකම හරි පාලනය කරලා ආහාරයේ තියෙන නිදහස් ජල ඉවත් කරලා ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය ආම කිරීම. ශුද්ධ ජීවියට ආහාරයෙන් ලබා ගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩු කරලා මේ ශුද්ධ ජීවියා ආහාරය මත වැටුණාට එයාට ආහාරයෙන් වතුර ගන්න බෑ. එනිසා මේ ශුද්ධ ජීවියා පහත් මරණය ළඟා කර ගන්නවා. මේ සඳහා විජලන යන්ත්‍ර ඇත්තටම පාවිච්චි කරනවා. ඒ වගේම ආහාරයේ තියෙන ජලය ඉවත් කිරීම මගින් අර එන්සයිමී ක්‍රියාකාරීත්වයත් අඩු වෙනවා. ඒ නිසා ආහාර පරිරක්ෂණය ඉතාම කාර්යක්ෂමයි. අතීතයේ ඉඳලම ඇත්තටම ආහාර පරිරක්ෂණය සඳහා විජලන කියන කාරණේ පාවිච්චි කරා. අපි වාට ගොස් ඇදීම වගේ දේවල් ගත්තී. විජලනයේ වාසි මොනවද කියන එක පිළිබඳව අපි කතා කරන්න ඕනේ. දැන් විජලනයේ වාසිය තමයි ඇසුරුම් ආහාර තියෙන බර අඩු වෙනවා. දැන් කරවල වල මාළු වලට වඩා බර අඩුයි. අසුරුම් කරන්න ලේසි පරිමාණ අඩු වෙන නිසා. ප්‍රවාහණය කරන්න ලේසි. පාවිච්චි කරන්න ලේසි. නමුත් විජලනයේ තියෙන අවාසිය ගොඩකුත් මේ අතර තියෙනවක අපි මතකයේ තියාගන්න ඕනේ. විශේෂයෙන්ම අධික උෂ්ණත්වයට පාවිච්චි කරන නිසා පෝෂණ කොටස් විනාශ වෙනවා. විජලනය කරනකොට. හැම ක්‍රමයකදම මේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට පාවිච්චි කරන ක්‍රමයේ අනුව වියලන ආහාරයේ රසය, වර්ණය, පාරිභෝගික රුචිකත්වය විවිධ විදිහට බලපෑම් වෙන්න පුළුවන්. වේලන ක්‍රමවේදය අනුව වියලීමේදී මේ ආහාරයේ තියෙන නිදහස් ජල ඉවත් කරලා ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩු කිරීමනේ අපි කිව්වේ වියලීම කියලා. මේකදී සූර්ය තාප වියලනය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සූර්ය තාප වියලනය කියන එකේ තේරුම අතීතයේදී ගෝණිවල පැදුරුවල අතුරලා ධාන්‍ය එළවලු පළතුරු වේලුවා. වර්තමානයේ මේ ක්‍රමය අපි පාවිච්චි කරනවා. හුළඟ තදින් තියෙනවා. වියලි වේගවත් සුළඟක් එක්ක වේලි කාලයක් තියෙනවා. හොඳට මේක වේලෙනවා. මේක තමයි අතරම ඔය සූර්ය තාප වියලනය කියලා කියන්නේ. මේකේ වාසිය තමයි වියදම ගොඩාක් අඩුයි. වී ටික සමහර පාර දාලා තියෙන ඔබ දකින්න ඇති. ඒ වගේ වේලනවා. අවාසිය තියෙනවා ගොඩක්. විශේෂයෙන්ම අපද්‍රව්‍ය දැන් පාර තියෙනකොට දූලි මිශ්‍ර වෙනවා සතුන්ගේ අපද්‍රව්‍ය බල්ලු උන සමහරලාට ඒ වගේ නැගලා යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. සතුන්ගෙන් හානි වෙන්න පුළුවන් සමහරට කුරුල්ලන්ගෙන් වගේ. ඒකම වැස්ස තිබ්බොත් එහෙම සදාසත්‍ය භවන්තෝතේ වෙනවා. ඒකෙදි වැස්ස තිබ්බොත් එහෙම අපිට මේක කරන්න බැරි වෙනවා. මේ අවාසි මගහැරවා ගන්න තමයි සූර්ය තාප වියලනය සෝලාර් ඩ්‍රයර් කියන උපකරණය පාවිච්චි කරන්නේ. මෙතනදී විවෘත වේලීමක් සිද්ධ වෙන්නේ නැහැ. සංවෘත වේලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උපකරණය ඇතුළේ තමයි වියලීම සිද්ධ වෙන්නේ. එළිය නෙමෙයි. මේ නිසා පිරිසුදු වියලි ආහාරයක් ඔබට ලබා ගන්න පුළුවන්. සූර්ය තාප වියලනයේ සිද්ධාන්තය ගැනත් අපි කතා කරමු. මෙතනදී ඇත්තටම පින් හෙඩ් ග්ලාසස් වියලනයේ තියෙනවා පින් හෙඩ් ග්ලාසස්. එහෙම නැත්නම් පාරදෘශ්‍ය පොලිතීන් තිබෙනවා. මේවා හරහා ඉරේලිය කෙටි තරංග විදිහට ගමන් කරනවා. අර කළු පාට ආලේප කරන ලද තහඩුව ඒවා අවශෝෂණය කරලා දිගු තරංග විදිහට උදාහරනවා. කෙටි තරංග දිගු තරංග විදිහට උදාහරනවා. මේවා අර පින් හෙඩ් ග්ලාස් හරි පාරදෘශ්‍ය පොලිතීන් හරහා ගමන් නොකර කරන්නේ නැහැ. හරිද? ඒ නිසා මේක තුළ තාපය වැඩි වෙනවා.
එතකොට මෙතනදී අර ලෝහය රත් වෙන හින්දා ලෝහය සමග ගැටෙන වායු අංශු සන්නයනය කියන ක්‍රියාවලිය. සන්නයනය සංවහන විකිරණ ගැන අපි කතා කරන්නේ. සන්නයනය හරහා රත් වෙනවා. මේ රත් වෙච්ච වායු අංශු සංවහන ධාරා විදියට ඉහළට නගිනවා. මේ වායු ධාරා දැල හරහා ඊට ගමන් කරනකොට අර ඒක තැම්පත් කරලා තියෙන ආහාර ද්‍රව්‍යවල තියෙන ජලය වාෂ්පීකරණය වෙලා ඉවත් වෙනවා. මෙන්න මෙතනදී ඇතුළේ තියෙන උෂ්ණත්වය ඉර එළිය හොඳින් තියෙන දවසට සෙල්සියස් 80ක් දක්වා වුවත් වැඩි වෙන්න පුළුවන්. හොඳට සෙල්සියස් 80 කියන්නේ සෙල්සියස් 80ට 10ක එකතු වුණා 20ක එකතු වුණා කියන වතුර නන උෂ්ණත්වය. ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. මේ තියෙන සූර්ය තාප විකිරණයක්. මේක සාධනාකාරය ගැන අපි හොයලා බලමු. පියන පිළිබඳව අපි කතා කරමු කොහොමද මේ සූර්ය තාප විකිරණය සකස් කරන්න කියන කාරණේ. පියන සහිත කාඩ්බෝඩ් පෙට්ටියක් උඩ කළු පාට ආලේප කරන ලද ටකරමක් තියලා ඒක මත පින්හෙඩ් ග්ලාස් එක ආවරණය කරනවා. තියලා ආවරණය කරනවා. පෙට්ටියේ හරස් අතට කවුළුවක් තියලා ඒ හරහා වාතය සංසරණය වෙන්න ඊට සලස්වනවා. මේ කවුළුව මගින් වාතය කෙනෙක් පාලනය කරන්න පුළුවන් වෙනවා. එතකොට වාතය ගමන් කරන එක අපිට පාලනය කරන්න පුළුවන්. මේ කොටස දැල් ගහුව චිමිනිය සහිත කොටසට සවි කරනවා. දැල් ගහපු රාක්ක මත වියලෙන්ට ඕනි ද්‍රව්‍ය අතුරුලා තියන්න පුළුවන්. ආහාර ද්‍රව්‍ය සහ සූර්ය තාප ප්‍රමාණය කියන කාරණා දෙක මත වේලීමට ගන්න කාලය තීරණය වෙනවා. හැම වෙලාවෙම යාන්ත්‍රික හානි නොවිච්ච නැවුම් එළවලු මේකට තෝරගන්න. මොකද මේකට අපි වියදමක් දාලා තියෙන නිසා. එළවලු තියලා තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න ඒ ඉස්සෙල්ලම වතුරෙන් හොදන්න ඕනි. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට සහ හැඩයට මේවා කපා ගන්න පුළුවන්. දුර් පාට වීම වළක්වන්න නම් මල නොබැදෙන වාණේ පිහි යකඩ පිහි වෙනුවට පාවිච්චි කරන්න. මල නොබැදෙන වාණේ පිහි තමයි පාවිච්චි කරන්න ඕනි. පුළුවන් තරම් තුනීවට පෙති කපා ගන්නට ඕනි. පෙතිවල ඝනකම ඒකාකාරී වීමෙන් සියලු කැබලි එකම වෙලාවෙදී වෙලෙන් ඉවත් කරන්න පුළුවන්. නැත්නම් එක එක වෙලාවට එක එකව වෙලෙන්නේ. ඒකම බ්ලාන්ච්කරණය කිරීම සඳහා ගත වෙන කාලය එළවලු වර්ගය අනුව වෙනස් වෙනවා. දැන් කරවිල වම්බටු එහෙම උණු උතුරන වතුරේ විනාඩි 8ක් විතර තියන්න පුළුවන්. කැරට් බෝංචි සහ වට්ටක්ක විනාඩි 3ක් විතර තියලා ගන්න පුළුවන්. හරිතක්ෂය වළක්වන්නට උතුරන ජලයට අර අපි කලින් කිව්ව විදිහට ආප්පසෝඩ එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් එකතු කරන්න වෙනවා. බ්ලාන්ච්කරණය කළාට පස්සේ ජලය බේරා ඉවත් කරන්නට ඕනේ. එළවලු කෑලි වියලීම සඳහා සූර්ය තාපන වියලනය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එළවලු වර්ගය අනුව වියලීම සඳහා ගත වන කාලය වෙනස් වෙනවා. එළවලු වල අඩංගු ජල ප්‍රමාණය 7-8 දක්වා අඩු කරන්න ඕනි. එකම වේලපු එළවලු සහ එළවලු ජල ප්‍රතිරෝධී ඇසුරුම් වල අසුරන්න ඕනි. ඉතින් ඔන්න විදිහට මේ ක්‍රමවේද පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ එළවලු වේලීම කරන ආකාරය පිළිබඳව අපි මේ සලහන් කරන සටහන මුලින්ම එළවලු වේලනවා. ඊට පස්සේ එළවලු තෝරනවා, පිරිසිදු කරන්න ඕනි. ඊට පස්සේ ඒවා සෝදනවා, පොතු අයින් කරනවා. පෙති හරි තීරු විදිහට ඒකාකාරව කපා ගන්නවා. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් සහිත වතුර ද්‍රාවණයක දාලා බ්ලාන්ච්කරණය කරලා අර වියලනේ තට්ටු වල අසුරනවා. ඊට පස්සේ සූර්ය තාපන වියලනේ වේලලා වේලේ එළවලු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි විස්තර වේලීම ගැන කතා කරනවා. ශ්‍රී රෝල් ක්‍රමය, ඊට පස්සේ වේලිස්නා ක්‍රමය, සාන්ද්‍රීකරණය, ලුණු එකතු කිරීම, අඹ චට්නි හදන එක වගේ දේවල් ගැනත්, පැණි එකතු කිරීම ගැනත් කතා කරනවා. ලැක්ටික් අම්ල පැසීම ගැනත් ඊළඟ වීඩියෝදී කතා කරමු. කියන කාරණේ ඔබට සඳහන් කරන විශේෂයෙන් කිරි ගැන මෙතෙන්දී කතා වෙනවා.